හරි ආයුබෝවන් හැමෝටම එහෙනම් අද අපි 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම ගණිතයේ තාත්වික සංඛ්‍යා කියන පාඩම තමයි අද පටන් ගන්න යන්නේ. අවශ්‍ය නම් ඔයාලට මේකේ නෝට් එකක් දාගන්න පුළුවන් පොඩියට. අපි එහෙනම් පටන් ගමු. තාත්වික සංඛ්‍යා ඉංග්‍රීසි මීඩියම් කවුරු හරි ඉන්නවා නම් මම මේකේ ඉංග්‍රීසි වලින් මේ සමහර වචන ලියනවා. තාත්වික සංඛ්‍යා වලට ඉංග්‍රීසි වලින් කියන්නේ රියල් නම්බර්ස් කියලා. එතකොට දැන් මේක අපි මුලින්ම අපි අඳුර ගන්නවා මේ සංඛ්‍යා පද්ධතිය කියලා එකක්. ඒ කියන්නේ සංඛ්‍යාවල වර්ගීකරණය කියලා එකක් තියෙනවා. අන්න ඒක අඳුරගෙන අපිට ඊළඟට කරණි කියලා මාතෘකාවක් තියෙනවා. ඒක ගැනත් අඳුරගෙන මේකනේ චූටි පාඩමක් තියෙන්නේ. අපිට සාමාන්‍යයෙන් මේ විනාඩි 20ක 15ක වගේ පොඩි කාලයක් ඇතුළතදී මේකේ මොකද්ද කියන එක අඳුර ගන්න පුළුවන් වෙනවා. හරි. අපි බලමු. මම මුලින්ම මේකේ වර්ගීකරණය මුලින්ම බෝඩ් එකේ ලියනවද නැත්නම් බෝඩ් එකේ ලියමු. ඒක මම ලියලා ඔයාලට වෙනම ඩිස්ක්‍රයිබ් කරන්නම් ඊට පස්සේ. හරි. මුලින්ම සංඛ්‍යා කියන ඒවා ගත්තාම මගේ අකුරු වැඩි ලස්සන නෑ. සංඛ්‍යා කියන ඒවා ගත්තාම කොටස් දෙකකට බෙදෙනවා. ඒවා තමයි තාත්වික සහ අතාත්වික. තාත්වික සංඛ්‍යා සහ ඒ වගේම අතාත්වික සංඛ්‍යා කියලා. තාත්වික සංඛ්‍යා සහ අතාත්වික සංඛ්‍යා. හරි. තාත්වික සංඛ්‍යා වලට තමයි අපි දැන් රියල් නම්බර්ස් කියලා මම කිව්වා. මේවට අපි කියනවා ඉමේජිනරි නම්බර්ස් කියලා. ඉමේජිනරි නම්බර්ස් කියලා කියනවා. නැත්නම් ඔබට අන්රියල් කියලා කියනවා. අපි සාමාන්‍යයෙන් පොදුවේ පාවිච්චි කරන්නේ ඉමේජිනරි නම්බර්ස් කියන වචනේ. හරි. එතකොට මේ අතාත්වික සංඛ්‍යා ගැන අපිට මෙතනදී කතා කරන්න නෑ. අතාත්වික සංඛ්‍යා තියෙනවා A level වලට ගියාම A level මැස් කරන්න ගියාම අතාත්වික සංඛ්‍යා තියෙනවා. තාත්වික සංඛ්‍යා ගැන තමයි මෙතන පොඩ්ඩක් කතා කරන්නේ. ඒකත් ගොඩක් කතා කරන්නේ නේ. අතාත්වික සංඛ්‍යා කියන්නේ මොකක්ද කියලා මම කියලා ඒක ගැන කියලා ඉවර කරලා ඉන්නම්. මොකද ඒක හරිම ලේසි කියන්නේ. මොකද ඇති දෙයක් නෑ මෙතන. අතාත්වික සංඛ්‍යා කියන්නේ අපි දන්නා මූල සංඛ්‍යා. ඒ කියන්නේ මම මෙහෙන් ලියන්නම් එක. අපි දන්නා 4 මූලය. මේ විදිහට 9 මූලය. 4 මූලය සමානයි අපි දන්නවා 2යි. 9 මූලය සමානයි 3යි. ওই විදිහට අපි කියොත් දැන් මේ දිනේ ධන සංඛ්‍යාවක මූලයන් අපි ඍණ සංඛ්‍යාවක මූලයක් කොහොමද මේවා කරන්නේ? සමානයි මෙතන 4 මූලය ධන හෝ ඍණ 2යි. 9 මූලය ධන හෝ ඍණ 3යි. මොකද ඍණ 3 ගුණ කිරීම ඍණ 3 සමානයි 9. ධන 3 ගුණ කිරීම ධන 3 සමානයි 9. ඒ විදිහටම ඍණ 2 ගුණ කිරීම ඍණ 2 සමානයි 4. ඒ වගේම ධන 2 ගුණ කිරීම ධන 2 සමානයි 4. ඔය විදිහට ගත්තාම ඍණ සංඛ්‍යාවක වර්ගමූලය. ඒ කියන්නේ අපි හිතමු දැන් මේකෙම එක් ගමුකෝ. ධන 4 ගත්තා වගේ අපි ගමු ඍණ 4 වර්ගමූලය. ඍණ 4 කියන එක හැදෙන්නේ මොන සංඛ්‍යා දෙකේ ගුණිතයෙන්ද? අන්න ඒක. ඍණ 4 කියන එක හැදෙන්න ඇත්තටම අපිට ඒක මේ ඩිෆයින් කරගන්න විදිහක් නෑ. අපිට අර දක්වන්න විදිහක් නෑ. ඒක අර දැක්වීමේ ක්‍රමයක් විදිහට තමයි අර ඒ ලෙවල් වල මම කිය විදිහට මේ අතාත්වික සංඛ්‍යා කියන පාඩම වෙනම එකක් තියෙනවා. සංකීර්ණ සංඛ්‍යා කියලා පාඩමක් තියෙනවා. අන්න එහෙම එකක් තියෙනවා. ඒ හින්දා දැනට මේවා ගැන අපි හදාරන්නේ නැහැ. දැනට අපි දන්න දේවල් අනුව අපි දැනට ඉගෙනගෙන ඉන්නේ තාත්වික සංඛ්‍යා කියන එක. ඒ තාත්වික සංඛ්‍යා වලින් අපිට මේක කවදාවත් මේවා කරන්න බෑ. බලන්නකො ධන 2 ගුණ කිරීම ධන 2 කියවත් ධන 4යි. ඍණ 2 ගුණ කිරීම ඍණ 2 කියවත් ඍණ 4යි. හරි දැන් කාට හරි කියන්න පුළුවන් ධන 2 ගුණ කිරීම ඍණ 2 සමානයි ඍණ 4යි නේ කියලා. ඉතින් වර්ගය කියන එකේ අදහස විතර ගන්න මුලින්ම වර්ගය කියන්නේ එකම සංඛ්‍යාවෙන් ගුණ වෙන්න ඕනේ. ඒකේ තියෙන ලකුණත් ඒතකොට එකම සමාන වෙන්න ඕනේ. ඒ හින්දා අපි වරද දක්වන්නේ නැහැ. අපි ඒතකොට මෙතනින් තාත්වික සංඛ්‍යා කියන එක අර දක්වන්නේ නැහැ. හරි. තාත්වික සංඛ්‍යා. මෙන්න මේ තාත්වික සංඛ්‍යා කියන එක අපි කොටස් දෙකකට බෙදනවා. ඒ කොටස් දෙක තමයි කොටස් දෙකට අපි කියනවා පරිමේය සංඛ්‍යා සහ අනිත් එක තමයි අපරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යා සහ අපරිමේය සංඛ්‍යා. මේ පරිමේය සංඛ්‍යා කියන එක සම වෙන තාත්වික සංඛ්‍යා කියන එක අපි මෙන්න මේකෙන් හඳුන්වනවා. මේ විදිහට දානවා අපි ඒකට ලකුණක්. එතකොට මේ පරිමේය සංඛ්‍යා කියන එක අපි Q කියන එකෙන් නම් කරනවා මෙන්න මෙහෙම. Q කියලා. මේක අපරිමේය සංඛ්‍යා කියන එකට
Q වල අනුපූරකය. ඒ කියන්නේ Q dash වගේ එකක් දාන්නේ. ඒක අපරිමේය සංඛ්‍යාව. ඒතර වෙන්නේ පරිමේය සංඛ්‍යාවක් කෙනෙක් ගත්තාම දැන් අපි ඉන්නේ මේ 2 කියලා කිව්වොත් ඔයක පරිමේය එක. හරිද? එතකොට අපි ගත්තොත් එහෙම 1.5 බෙදීම 3 කිව්වොත් මේකත් පරිමේය එකක්. මොකද ඔයගේ සුළු කිරීම ගත්තාම භාගය. දැන් මේකේ ඇත්තටම මේ අපිට නිකන් අර මෙහෙම කියලා වචනෙන් අර්ථ දක්වනකොට තියෙන හොඳම දේ තමයි මේක මම මේ පරිමේය සංඛ්‍යා කියන කුලකෙන් අර්ථ දක්වන්න. ඒ කුලකෙන් අර්ථ දක්වවම හරිම ලේසි ඔයාලට මේක පරිමේයද අපරිමේයද කියලා ඕනම සංඛ්‍යාවක් හොයාගන්න. නැත්තම් වෙන ගොඩාක් දේවල් ඔයාලට වෙන වෙනම පොඩි විදිහට මතක තියාගන්න වෙනවා. මම මේ කුලකේ අර්ථ දක්වන්න. පරිමේය සංඛ්‍යා කුලකය මම මෙහෙන් ලියන්නම්. අපි දැන් මේ ටික ලියා ගන්න තියෙන්නේ. මෙහෙන් ලියන්න පරිමේය සංඛ්‍යා කුලකය කියන්නේ Q අකුර. ඒකට කැපිටල් Q සමානයි කොහොමද ඒක කුලකය එන්නේ? මෙන්න මෙහෙම. x කෙසේදයක්. මෙතන x කියලා කියන්නේ මොකද්ද? මොකක් හරි අපි දැන් සමාන කිරීමක් දක්වලා මොකක් හරි එකක් මේ අපි දැන් සංඛ්‍යාව කියන එක 2 කියන එක. අපි a සමානයි 2 කියලා දක්වනවා වගේ මෙතන x තමයි තියෙන්නේ. එතකොට x කෙසේදයක් x සමානයි p බෙදීම q. x කෙසේදයක් x සමානයි p බෙදීම q. මෙන්න මේකේ මේ p වලටයි q වලටයි පොඩි මේවා ටිකක් දෙනවා. විධාන ටික. මේකේ කවදාවත් q කියන එක බිඳුවට සමාන වෙන්න බෑ. q අසමානයි බිඳුව. මොකද අපි දන්නවා ඕනෙම සංඛ්‍යාවක් ගත්තාම තව එක බිඳුවෙන් බෙදුවාම ඒක අර්ථ දැක්වෙන්නේ නැහැ කියලා තමයි අපි ගන්නෙ. q අසමානයි බිඳුව සහ pq කියන දෙකම නිකිල වෙන්න ඕනේ. pq කියන දෙකම නිකිල වෙනවා. නිකිලයක් කියන්නේ මොකද්ද කියන එක අපි ඊළඟට මෙයා කරනවා. නිකිලයක් කියන ගත්තොත් එහෙම පූර්ණ සංඛ්‍යා ගත්තාම ධන පූර්ණ සංඛ්‍යා, ඍණ පූර්ණ සංඛ්‍යා සහ බිඳු. ඔය ඔක්කොම නිකිල කියලා කියනවා. හරිද? ඒකේ පොඩි පොඩි අංකන කැලි ඒවා ඊළඟට මම කියනවා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම අපි දැන් බලමු දැන් නිකන් සංඛ්‍යා තුනක් හතරක් අරන් බලමු. අපි කියමු 2 කියන එක. 2 කියන එක පරිමේය සංඛ්‍යාව. දැන් ඔන්න කේස් එකක් වෙනවා. අපෝ දැන් මෙතන නෑනේ මේ කිසිම බෙදීමක් නෑනේ 2 කියන එකේ. ඇත්තටම 2 කියන්නේ 2 බෙදීම 1 කියන එක. ඔන්න එතකොට එතන බෙදීමක් තියෙනවා. එතකොට මොකද කියන්නේ? මෙතන Q කියන එක වෙනුවට තියෙන්නේ මොකක්ද? දැන් මෙතන මේකට කියනවා හරය කියලා, මේක කියනවා ලවය කියලා. හර කපිට ළමයා කියලානේ කියන්නේ. එතකොට Q වෙන එකට අසමානයි බිඳුව. හරි ඒක හරි. ඒ සීන් එක හරි. ඊළඟට P සහ Q කියන දෙකම නිකිලයක් වෙන්න ඕනේ. ඒකත් හරි 2 1 නේ. ඒ දෙකම නිකිල ධන හෝ ඍණ හෝ බිඳුව. පූර්ණ සංඛ්‍යාව වෙන්න ඕනේ. ඒක හරි. එහෙනම් මේක මොකද්ද? මේක පරිමේය සංඛ්‍යාව. ওই විදිහට අපිට තව ගන්න පුළුවන්. අපිට ගන්න පුළුවන් 1.56. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ මොකද්ද? බැලුවමට මෙතන ගත්තොත් එහෙනම් මෙතන තියෙන්නේ පූර්ණ සංඛ්‍යාව නෙමෙයි. ඒතකොට දැන් මේක අපි ලියන්න බලන්නේ 1.56 බෙදීම 1 කියලා. ඒතකොට මොකද වෙන්නේ? ඔන්න මේක හරි. Q සමානයි බිඳුව කියන එක හරි 1 තියෙනවා එකට. හැබැයි PQ දෙකම මේවා නැහැ. මොනවද ඒවට කියන්නේ මේ නිකිලයක් විදිහට නෙමෙයි මේක තියෙන්නේ. පූර්ණ සංඛ්‍යාවක් විදිහට නෙමෙයි තියෙන්නේ. එහෙනම් මේක අපරිමේය කියලා කියන්න පුළුවන්. හරියට බැලුවොත් බෑ. හේතුව මොකද්ද? මේකේ බලන්න මේ 56 මෙහාට ගන්න පුළුවන්. අපිට 1.56 කියන එක 100ෙන් ගුණ කරනවා. එතකොට අපිට එනවා 156 කියලා. එතකොට යට 100ෙන් ගුණ වෙනවනේ. එක ගුණ කිරීම 100 කියන්නේ එතන යට 100ක්. සෝරි 100 නෙමෙයි. ඔව් 100. යට 100ක් කියනවා. එතකොට අපිට ආයෙ ලියන්න පුළුවන් 156 බෙදීම 100. දැන් බලන්න Q සමානයි බිඳුව කියන එකත් හරි. ඊට අමතරව PQ කියන දෙකම නිකිල වෙන එකත් එතනත් ඒකත් හරියනවා. එතකොට මේකත් පරිමේය සංඛ්‍යාවක්. අපරිමේය සංඛ්‍යාවක් කියන්නේ සමහරවිට අපරිමේය සංඛ්‍යාවක් කියන්නේ ඔන්න මේ කුලයකට අයත නැති වෙන මොකක් හරි ඕනම දෙයක් හම්බුනොත් අපි ඒකට අපරිමේය සංඛ්‍යාවක් කියලා කියනවා. මේ කුලයකට අයත නැති වෙනත් ඕනම එකක් හම්බුනොත් අපි ඒකට අපරිමේය සංඛ්‍යාවක් කියලා අර්ථ දක්වනවා. එතකොට ඕකේ අපරිමේය සංඛ්‍යාව කියන එක ගත්තාම දැන් ඒක ඊළඟට කියද්දි මම ඒවට උදාහරණ දෙන්නම්. ඒ උදාහරණ දෙද්දි
මට ඊළඟට තියෙන කොටසක් තව දෙයක් කියලා දීලා ඉන්නවා ඊට කලින්. හරි. එතකොට සරලව මතක තියාගන්න මෙන්න මේ සීන් එකට අදාළ නැති ඔක්කොම අපරිමේය සංඛ්‍යා. ඒකේ සයින් එක මතක තියාගන්න මේ කිව්වල ඩෑෂ් එක. ඒ කියන්නේ මේකේ අනුපූර්ගය කියන එක තාත්වික සංඛ්‍යා. මේ විදිහට රියල් නම්බර්ස් කියලා කියන ඒවාට මේක R එකෙන් දක්වනවා. ඊට අමතරව මේ පරිමේය සංඛ්‍යා වලට අපි රෂනල් නම්බර්ස් කියලා කියනවා ඉංග්‍රීසි වලින්. රෂනල් නම්බර්ස් කියලා කියනවා. මේකට අපි කියනවා ඉරෂනල් නම්බර්ස් කියලා. ඉරෂනල් නම්බර්ස් කියලා කියනවා අපරිමේය සංඛ්‍යා. හරි. ඊළඟට දැන් ඔන්න අපි එතනින් එහාට ඊළඟට කතා කරනවා මේ පරිමේය සංඛ්‍යා කියන කුලකේ ගත්තාම. මම දැන් මේ ටික මගන්නම් මේක ලියුම් නැති කවුරු හරි ඉන්නවනම් ටක් ගාලා ලියා ගන්න. එන්න මේක ගොඩක් වැදගත් වෙන එකක්. හරි. ඔයාලට වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න පුළුවන් නේද? ඊළඟ බලන්නකො දැන් මෙන්න ඔන්න අපි දැන් පරිමේය සංඛ්‍යාවට තේ නිකිල කියන එක ගැන කතා කරන්න යනවා. නිකිල. නිකිල කියන්නේ ඉංග්‍රීසි වලින් කියන්නේ integers කියලා. ඉංග්‍රීසි වලින් කියන්නේ integers කියලා. නිකිල වලට මට සමහරවිට ස්පෙලිං පොඩි මිස්ටේක් තියෙන්න පුළුවන්. හරියට මතක නැති හින්දා. නිකිල වල තියෙන සයින් එක අපි මෙන්න මෙහෙම දක්වනවා. ඔය විදිහට තමයි නිකිලයක් මේවා කරන්නේ. නිකිලය කියන එක ගත්තාම අපි කොටස් වලට බෙදනවා. අපි ධන නිකිල කියලා එකක් තියෙනවා. ධන නිකිල මෙන්න මෙහෙම. මෙහෙම මේක ලියලා උඩින් ධන එකක් දානවා. අපි ඍණ නිකිල කියලා එකක් ඉගෙන ගන්නවා. ඊළඟට අපි ඉගෙන ගන්නවා බිංදුව විතරක් තියෙනවා. ඊළඟට අපි ඉගෙන ගන්නවා බිංදුව සහ ධන නිකිල පමණක් අයිති එක. තව තියෙනවා බිංදුව බිංදුව සහ ඍණ පමණක් අයිති එක. එතකොට බලන්න අපි නිකිල කියන එක පොදුවේ ගත්තාම ධන ඍණ සහ බිංදුව තියෙන්නේ පූර්ණ සංඛ්‍යා. ඔන්න ධන විතරක් සැලකුවොත් මේක හරි. ඍණ විතරක් නම් මේක. බිංදුව විතරක් නම් මේක. බිංදුවයි ඍණ එකයි නම් බිංදුව සහ ඍණ නම් තියෙන්නේ අපිට මේක ගන්න පුළුවන්. ඒ වගේම බිංදුව සහ ධන නම් තියෙන්නේ අපිට ගන්න පුළුවන් මේක. තව එකක් අපිට පුළුවන් ධන සහ ඍණ විතරක්. කියන්නේ බිංදුව අයිති නැති. ඊට අමතරව තුනම තියෙනවා අපි මේක දක්වනවා. එතකොට තව මෙන්න මේ විශේෂ දෙයක් තමයි මේ ධන නිකිල කියන එකට අපි ප්‍රකෘති සංඛ්‍යා කියලා කියනවා. මේකට අපි කියනවා ප්‍රකෘති සංඛ්‍යා කියලා. හරිද? මෙන්න මේ ධන නිකිල වලට අපි කියනවා ප්‍රකෘති සංඛ්‍යා කියලා. නැත්නම් උඩ යනවා ගණින සංඛ්‍යා කියලා. ගණින සංඛ්‍යා කියන්නේ මොකක් හරි දෙයක් ගණන් කරනවා කියන එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තාම අපි ඉස්කෝලේ එක ළමයි කියලා කිව්වොත් හරි ඔයාලා පන්තියේ ඉස්කෝලේ ළමයි ගන්න 35ක් කියලා හිතන්නකෝ. ළමයි 35 කෙනෙක් කවදාවත් මේ අපි ඍණ 35යි කියලාවත් එහෙම මොනවත් කියන්නේ නැහැ. අපි ඒක කියන්නේ ඒක ඇත්තටම ධනාගයක්. ඒක ඍණාගයක් නෙමෙයි. ඒ හින්දා අපි ඒවට කියනවා ගණින සංඛ්‍යා කියලා. නැත්නම් ඒකට ප්‍රකෘති සංඛ්‍යා කියලා කියනවා. ඒකට ඉංග්‍රීසි වචනේ තමයි ප්‍රකෘති සංඛ්‍යා වලට natural numbers කියලා කියනවා. හරිද? ප්‍රකෘති සංඛ්‍යා වලට ඉංග්‍රීසියෙන් කියනවා natural numbers කියලා. හරි. ඊළඟට දැන් අපි මේ අපරිමේය දැන් අපි මුලින්ම මොකද කරේ සංඛ්‍යා පද්ධතිය බෙදුවා තාත්වික සහ අතාත්වික විදිහට. අපි අතාත්වික කියන එක ගැන මෙතනදී අර දක්වන්නේ නැහැ. මම කිව්වා ඒක ඒ වලට තියෙනවා කියලා. ඊට පස්සේ අපි තාත්වික ගැන ඉගෙන ගත්තා. තාත්වික කියන එක ගත්තාම පරිමේය වලට බෙදෙනවා අපරිමේය වලට බෙදෙනවා. ඒ වගේ සයන්ස් ගැන කතා කරා. ඒ ඉංග්‍රීසි වචනත් කිව්වා අවශ්‍ය නැහැ. ඉංග්‍රීසි වචනේ ඕනෙ කෙනෙකුට ගන්න පුළුවන්. පරිමේය එක ගත්තාම අපි කිව්වා ඒකට අදාළ කුලකයක් මම අර දැක්වා. ඒක අනුව අපිට ඕන එක පරිමේයද අපරිමේයද කියලා ඕන සංඛ්‍යාව ඩිලීට් කරගන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ නිකිල කෙනෙක් ගැන සැලකුවා. නිකිල කියන එක අපි විශේෂයෙන් ප්‍රකෘති සංඛ්‍යා කියලා ගැන කිව්වා. ඒකට ඉංග්‍රීසියෙන් natural numbers කියලා කිව්වා. ඒ වගේම ගණිත සංඛ්‍යා කියලාත් කිව්වා. දැන් මෙන්න මේ පරිමේය අපරිමේය ඒ වගේම ඕනෙම සංඛ්‍යාවක්. ඒ කියන්නේ මේ සංඛ්‍යා පද්ධතිය දෙන ඕනෙම එකක්. ගත්තාම දශම කොටට අයිති වෙන ඒවා තමයි මේ හැමදේම. දැන් හරියට බලුවොත් අතාත්වික සංඛ්‍යාවක් වුණා දශම එකක් තියෙන්න පුළුවන් 1.5 මූලය. හරිද? ඊළඟට තාත්වික සංඛ්‍යාවල අපි පරිමේය එකක් බලමු. 2 මූලය. මූලය ගන්න ඕනෙත් නැහැ. 2.5 මූලය කොහොම කිව්වත් කවන්නේ නැහැ. 2.5 ලියවත් හරි. ඔය විදිහට එතකොට මේ ඕනම එකක් දශම විදිහට දෙන්න පුළුවන්. ඔන්න ඔය කියන දශම
අපි වර්ග විදියට අඳුර ගන්නවා. දශම සංඛ්‍යා කියන එක අපි වර්ග දෙකක් ඇසුරෙන් අඳුර ගන්නවා. ඒ වර්ග දෙකෙන් එකකින් ඒක තව දෙකක් ඇසුරෙන් අඳුර ගන්නවා. ඒ කියන්නේ දශම සංඛ්‍යා කියනවා. ඒවට අපි ඉංග්‍රීසි වලින් කියනවා ඩෙසිමල් නම්බර්ස් කියලා. මම සංඛ්‍යා කියන එක ලියන්නේ දශම ඩෙසිමල්. හරිද? ඕක කොටස් දෙක. ඕකේ කොටස් දෙක මොනවද කිව්වොත් එහෙම එකක් අන්ත දශම. එකකට කියනවා අන්ත දශම කියලා. ඊළඟට කියනවා අනන්ත දශම කියලා. එකක් අන්ත දශම අනිත් එකට කියනවා අපි අනන්ත දශම කියලා. එතකොට මේ අන්ත දශම වලට කියනවා අපි ෆිනිට් කියලා. ෆිනිට් ඩෙසිමල්ස් කියලා කියනවා. මේක කියනවා ඉන්ෆිනිට් කියලා. ඉන්ෆිනිට් කියලා කියන්නේ අනන්තයට. ඉන්ෆිනිට් කියලා කියනවා අනන්ත දශම වලට. මේකට අපි කියනවා ඉන්ෆිනිට් කියලා. හරි. ඒතර මොනවද මේ අන්ත දශම සහ අනන්ත දශම කියන්නේ? අන්ත දශමයක් කියන්නේ මොන හරි සංඛ්‍යාවක් තව එකකින් බෙදුවම ඒක එතනින් එහාට යන්නේ නැතිව. ඒ කියන්නේ බෙදිලා යම් තැනකින් නතර වෙනවා. එතනින් එහාට යන්නේ. අනන්ත දශම කියන්නේ ඒක නවතින්නේ දිගටම බෙදි යනවා. හරිද? එතකොට අපි අන්ත දශමයක් කියන එක සලකපුවාම මෙන්න මේ වගේ එකක්. දශම 5. ඔක හැදෙන්නේ මොකද? අපි දමුකෝ නිකම්මට එක බෙදීම දෙක. ඔක දශම 5 ඊළඟට බිංදුව යන්නේ. ඒ කියන්නේ ඔතනින් එහා වෙන කිසිම සංඛ්‍යාවක් නැහැ. බිංදුව තමයි ඕකෙන් උරලන දාන්න පුළුවන්. බිංදුව ඉතින් ඕන තරම් අපිට දාන්න පුළුවන්. ඔහොම ඒවට අපි කියනවා අන්ත දශම කියලා. අනන්ත දශම කියන්නේ ඔහොම ඒවට නෙමෙයි. මෙන්න මෙහෙම යන්නේ. අපි හිතමු 10 බෙදීම 3. ඔක මොකද වෙන්නේ? 3.333 ඔක දිගටම යනවා. 3.3 කියන්නේ ඔක දිගටම යනවා. එතකොට ඔන්න ඔය විදිහට දිගට යනවට කියන අනන්ත දශම කියලා. ඔන්න අනන්ත දශමයේ කොටස් දෙකක් අඳුර ගන්නවා. දිගටම යන එක රටාවකට අනුව සිදු වෙන ඒවායි. රටාවක් නැතුව ඔහේ ආතල් එකේ යන්නේවා. ඒවා අපි කොටස් දෙක වෙන වෙනම අඳුර ගන්නවා. සාමාවර්ත දශම සහ ඒ වගේම සාමාවර්ත නොවන දශම කියලා. එකක් සාමාවර්ත දශම අනිත් එකට අපි කියනවා සාමාවර්ත නොවන දශම. සාමාවර්ත නොවන දශම. සාමාවර්ත දශම වලට අපි කියනවා රිකරින් කියලා. ඉංග්‍රීසි වලින් කියනවා රිකරින් ඩෙසිමල්ස් කියලා. මොනවාද මේ සාමාවර්ත සහ සාමාවර්ත නොවන දශම කියන්නේ? සාමාවර්ත නොවන දශමයක් කියන එක මුලින් ගන්නේ අපි. සාමාවර්ත දශම ගමු. උදාහරණයක් විදිහට 10 බෙදීම 3ම ගමු. බලන්න 10 බෙදීම 3 කියන එක ගත්තාම අපිට එනව නේද 3.333. ඔක දිගට යනවා. එතකොට මේක ඉවරයක් නෑ අනන්තයි දශමයි. හැබැයි සාමාවර්තයි. අනන්තයි ඉවරයක් නෑ හැබැයි සාමාවර්තයි. යම්කිසි රටාවක් තියෙනවා. සාමාවර්ත නොවන කියන්නේ යම්කිසි රටාවක් නැති. මේකේ රටාවක් තියෙනවා අනන්ත උනාට. බලන්නකො මේ රටාව 3 3 3 3 ඔක 3 3 3 3 3ම තමයි ඉතින් ආයේ ඔකේ නැවතිල්ලන්නේ. ඔහොම ඒවට කියනවා අපි සාමාවර්ත දශම කියලා. ඊළඟට තව අපිට ගන්න පුළුවන්. අපි ගත්තොත් එහෙනම් මෙන්න මෙහෙම දශම සංඛ්‍යාවල් දෙන්නේ. 12යි අපි ගමු 12.3.1.5 3.1.5 3.1.5 බලන්නකො මේකේ එකම සංඛ්‍යාව නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඒකෙත් යම්කිසි රටාවක් තියෙනවා. යම්කිසි රටාවකට අනුව ඒක පිළිවෙලට යනවා. ඕකත් සාමාවර්ත දශමයක්. අන්න ඔය වගේ සාමාවර්ත දශම වලට අපි කෙටි අංකන ක්‍රමයක් පාවිච්චි කරනවා. අපි 3.3 ගමු මුලින්ම. 3.3 කියන එක ඔක ලියලා ඉවරයක් නෑ නේද? මොකද කරන්නේ? මේක දිගටම යනවා කියන්නේ 3.0 දාලා මෙහෙම 3 දාලා 3ට උඩින් තිතක් තියෙනවා. මේ තිතේ අදහස මොකද්ද? දිගටම මේ 3 කියන එක යනවා කියන එක. 12.3 3.1.5 3.1.5 3.1.5 ඔහොම දිගටම යන එක. අපි ලියනවා ඒක 12.3.1.5 ලියලා 3ට උඩින් තිතක් තියෙනවා 5ට උඩින් තිතක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන එක ওই විදිහටම
ඩුප්ලිකේට් එකේ මොනවද කොපි වෙනවා. ඒක දිගටම යනවා කියන අදහස් දෙන්න එකකින් කිව්වා. හරිද? හරි. එතකොට සාමාවර්ත නොවන දශම. එහෙම ඒවට උදාහරණයක් තමයි මේ මූල දෙක වගේ එකක් ගත්තාම ඒ මූල දෙක කියන එක අපි ලියන්න පුළුවන් මෙන්න මෙහෙම මේක දීලා තියෙනවා අච්චු පොතේ දීලා තිබ්බා. දශම ස්ථාන 60කට එයාලා ලියලා තියෙනවා. ඒක 60න් නවතින්නේ නැහැ කියලා කියනවා. ඒක තවත් දිගට යන එකලු. උදාහරණයක් විදිහට තව එකක් තියෙනවා මම ඒකත් කියන්න ඊළඟට. මේ මූල දෙක කියන එක මොන 1 4 1 2 4 2 ඊට පස්සේ 1 3 5 6. ඕක තව යනවා. ඕක කිසිම රටාවක් නැහැ. ඒවට කියනවා සාමාවර්ත නොවන දශම කියලා. හරිද? තව ඒ වගේ එකක් තමයි ඔය 5 වලගේ 22 බෙදීම 7 කියන එක. ඕකත් එහෙම එකක්. ඕක කියනවා අර එන පිටු ගානක් ලියලා හැම ඉන්දියාවේ ලියපුවරකුත් ඉන්නවා කියනවා. තාමත් ඒත් එයාට උන ඉවර කරගන්න බැරි වෙනවා. නිකම්ට බලන්න ඕනි 22.7 කියන එක ගත්තාම බෙදලා බලන්න ඕනි නිකන් ඉන්නවා. 3යි 21යි 1යි මෙහෙම බිංදුව කියනවා. ඔක දෙන්නේ දශම 1යි 7යි 3යි 4යි 28යි 2යි 20යි 2යි 14යි 6යි 60යි ඔක කොහොම දිගට යනවා. ඔක නවතින්නේ නම් බෙදලා බලන්න රටාවක් කියලා ගන්නම් අහුවෙන්න විදිහක් නැහැ. එහෙම අහුණා නම් එතන මොකක්ද වැරද්දක් තියෙනවා නේ. හරි. ඒකට අපි දැන් දශම කියන එක කතා කරා. දශම සංඛ්‍යා කොටස් දෙකයි අන්ත දශම සහ අනන්ත දශම. අනන්ත දශම කියන එක කොටස් දෙකක් යටතේ කතා කරා සාමාවර්ත දශම සහ සාමාවර්ත නොවන දශම කියලා. එතකොට මම හිතනවා ඒ ටික දැන් හරි කියලා. ඕකට කියනවා අපි නම්බර් සිස්ටම් එකක් කියලා නැත්නම් සංඛ්‍යා පද්ධතියක් කියලා. ඊළඟට බලමු කරණී කියන එක. නැත්නම් ඒකට සර්ට්ස් කියලා කියනවා. කරණියක් කියන්නේ මොකක්ද කියන එක අපි දැන් බලමු. මේ ටික මතක ගන්න. කරණී මේකත් අපලමු. හරිද? කරණී නැත්නම් අපි වල කියනවා සර්ට්ස් කියලා ඉංග්‍රීසියෙන්. මොනවද මේ කරණී කියන්නේ කියලා බලමු. මෙන්න මේ විදිහට මූල ලකුණ එදිලා තියෙනවට අපි කියනවා කරණියක් කියලා. හරිද? මේ විදිහට මූල ලකුණ එදිලා තියෙනවට අපි කියනවා කරණියක් කියලා. එතකොට කරණියක් කියලා කියනවා ඊට අමතරව මේකේ තව පොඩි මේකක් දීලා තියෙනවා. يعني කරණියක් කියලා හඳුන්වන්න නම් මෙන්න මේ මූල ලකුණ තියෙන්න ඕන අංක 1 විදිහට. අංක 2 විදිහට මේක ඇතුලේ තියෙන සංඛ්‍යාව පරිමේය නොවේ. ඒ කියන්නේ අපරිමේයයි. උදාහරණයක් විදිහට අපිට මේකට මූල 2 කියන සංඛ්‍යාවම ගන්න පුළුවන්. මේක කරණියක් කියලා හඳුන්වනවා. හරිද? එතකොට කරණි කියන ඒවා කොටස් දෙකක් යටතේ කතා කරනවා අපි අකිල කරණි කියලා මහ ප්‍රාණ කියන්න තියෙන්නේ. අකිල කරණි සහ අකිල නොවන කරණි කියලා. අකිල කරණි සහ අකිල නොවන කරණි කියලා අපි මේවා දෙකක් යටතේ කතා කරනවා. අකිල කරණි කියන්නේ මොනවද? අකිල නොවන කරණි කියන්නේ මොනවද කියලා අපි දැන් බලමු. අකිල කරණි කියනකොට අපි ඉංග්‍රීසි වලින් කියනවා entire words කියලා. entire word එකක් කියලා කියනවා මේකට. අකිල නොවනවට අපි කියන්නේ pure word එකක් කියලා. සුද්ධයි කියන අදහස. හරිද? pure word එකක් කියලා ඒකට කියනවා. එතකොට අකිල කරණිය දැන් බලමු අපි මූල 20 කියන එක ගත්තා. මූල 20 වගේ එකට අපි කියනවා අකිල කරණි නැත්නම් ඒකට කියනවා entire word කියලා. අපිට මේක ලියන්න පුළුවන් දැන් මෙතන ඇත්තටම තියෙන මූලය ඇතුලේ 4 ගුණ කිරීම 5නේ. ඕක අපි ලියනවා 4 කියන එක එළියට ගන්න පුළුවන්. මොකද 4 මේක අපිට ලියන්න පුළුවන් දැන් 4 ගුණ කිරීම 5 මූලය කියන එක අපි ලියන්න පුළුවන්. මූල 4 ගුණ කිරීම මූල 5 කියලා. ඒතර මූල 4 සමානයි 2. 2 ගුණ කිරීම මූල 5. සමානයි ඒතකොට 2යි මූල 5. මේ විදිහට ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම ලියනවට අපි කියනවා අකිල නොවන කරණි කියලා. එනේ pure word එකක් කියලා ඔකට කියනවා. මෙහෙම ලියනවට මේක entire word නැත්නම් අකිල කරණිය. මේකට කියනවා අපි අකිල නොවන කරණිය නැත්නම් pure word කියලා.
එතකොට අපිට දැන් O level වලට නම් තියෙන්නේ අකිල කරණියක් තියෙන එකක් අකිල නොවන කරණියක් බවට නැත්නම් ඉන්ටයිසර්ඩ් එකක් පියෝසර්ඩ් එකක් බවට නැත්නම් අකිල නොවන කරණියක් අකිල කරණියක් බවට එක්ක පියෝසර්ඩ් එකක් ඉන්ටයිසර්ඩ් එකක් බවට පත් කරන එක තමයි අපිට තියෙන්නේ. ඊට අමතරව තව මේවායි තියෙනවා අපි ඉගෙන ගන්න ඕන එකක් මේ කරණි කියනවා එකතු කිරීම, අඩු කිරීම, ಗುಣ කිරීම සහ බෙදීම කියන එක. හරි. දැන් බලමු. මේ කරණි කියන එක අපිට දැනට අමුතුයිනේ. දැනට අමුතු හින්දා මම ඒවා ටිකක් ගන්න ගමන් යන්න. බලමු. එකතු කිරීම. එකතු කිරීම ගත්තොත් එහෙම 2 මූල 3 ධන 3යි මූල 3. මේ දෙක එකතු කරොත් එහෙම අපිට එනවා මම නිකම් උත්තරය කියලා එන්න පැහැදිලි කරන්න පස්සේ 5යි මූල 3යි කියලා. වෙන්නේ මොකද්ද? එකතු වෙන්න නම් අනිවාර්යයෙන් මෙන්න මේ කරණීය කියන කොටස සමාන වෙන්න ඕනේ. කරණී සමානව විතරයි එකතු වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? කරණියෙන් එළියේ තියෙන එක. ඒ දෙක එකතු වෙනවා කරණීය හැමෝම තියෙනවා. ඒක තමයි මේ ලකී. අඩු කරන එකෙත් ඔහොමම. අපි 3යි මූල 5 රින් 2යි මූල 5 කිව්වොත් එහෙම අරක එහෙමම තියෙනවා. මූල 5 එහෙමම තියෙනවා. 3 රින් 2 ඒ කියන්නේ 1යි. එක ලියන්න ඕනේ නැහැ නේ සාමාන්‍යයෙන්. එක ගුණ කිරීම මූල 5 කියන්නේ මූල 5යි. ඊට මේක දැන් මේ උඩ තියෙන එක දැන් මේ විදිහට ආපෙක ඔප්පු වෙන්න ක්‍රමයක් තියෙනවා. මොකක්ද දන්නවද? අපි දන්න මූල සංඛ්‍යාවක් දාමු මෙතෙන්ට. අපි දැම්මොත් එහෙම පොඩ්ඩෙන්ද අපි දාමු මෙතෙන්ට මූල 4. බලන්න 2යි මූල 4 ධන 3යි මූල 4 සමානයි කියලා කියනවා 5යි මූල 4. ඕක ඔප්පු කරන්න තියෙනවා. මේක ඔප්පු කරොත් අපි අර උඩ යොදාගත්ත ක්‍රමේ හරි කියලා පැහැදිලි වෙනවා නේද? අපි උඩ යොදාගත්තේ මොකද්ද? මෙහෙම සමානීව එකතු වෙනවා අඩු වෙනවා වෙන්න පුළුවන්. එතකොට මේ දෙක එළිය තියෙන දෙක එකතු කරලා දාපුවම මේක හරි කියලා. මේක හරිද වැරදිද කියන එක අපි මේක මගින් ඔප්පු වෙනවා බලන්න. මේක හරි ඒක ඔප්පු කිරීම තමයි මේ තියෙන්නේ. සාධනය කිරීම. 2යි මූල 4. මූල 4 කියන්නේ මොකද්ද? 2නේ. මූල 4 කියන්නේ මෙතන 2. ඒතකොට 3 අරක් 2. මෙතන මූල 4 කියන්නේ 2. ඒතකොට මොකද වෙන්නේ? 5යි. 5 අරක් 2 10යි, 3 අරක් 2 6යි, 2 අරක් 2 4යි. ඒතකොට 4යි 6යි 2ම 10යි. 10 සමානයි 10යි. ඒතකොට මේ දෙක සමානයි කියන්නේ මේ දෙක සමානයි, මේ දෙක සමානයි. ඒ කියන්නේ මේ වගේම ආකාරයක් මෙතන තියෙන වෙනස් විදිහකට. ඒතකොට අපි මේ කරපු දේ හරි කියලා ඔප්පු වෙනවා. ඔය විදිහම මේ අඩු කිරීම එකත් ඔයාලා ඕන කරලා බලන්න ඒකත් ඔය විදිහට අපිට තහවුරු කරගන්න පුළුවන්. ඔය කරණී එකතු කිරීම සහ අඩු කිරීම. ඊළඟට කරණී වල ಗುಣ කිරීම සහ බෙදීම කියන එක ගමු. කරණී ಗುಣ කිරීම සහ බෙදීම කියන එකට කලින් මම ඔයාලට කියන්න පොඩි දෙයක්. අපි දැන් දන්නවා අපි මෙන්න මෙහෙම එකක් ලියුවොත් අපි කියන එකට 2 වර්ගය කියලා. අපි මෙහෙම එකක් ලියුවොත් 3 වර්ගය කියලා කියනවා. අපි ඔක ලියුවොත් මෙහෙම ලියුවොත් 4 වර්ගය කියලා කියනවා. අපි දන්නවා 2 වර්ගය 4යි. 3 වර්ගය කියන්නේ 9යි. 4 වර්ගය 16යි. අපිට ඊළඟ ලියන්න පුළුවන් 4 වර්ගමූලයේ සමානයි අපි මෙතන ඍණ කෑල්ල අයින් කරගෙන අපිට ධන හෝ ඍණ එකක් එන්න පුළුවන්. අපි මෙතන ධන කියලා විතරක් ගමු සරලව. 4 මූලයේ 2යි කියලා ගමු. 9 මූලයේ 3යි. 16 මූලයේ 4යි. මොනම ගන්නවා. එතකොට අපිට ලියන්න පුළුවන් දැන් මේකේ අපිට ඕන විදිහට කඩා ගන්න පුළුවන් ඇතුලේ. 4 කියන එක අපිට පුළුවන් නේද 2 ගුණ කිරීම 2 කියලා ගන්න. 9 කියන එක පුළුවන් නේද 3 ගුණ කිරීම 3 කියලා ගන්න. මේ 2 ගුණ කිරීම 2 මූලය කියන එක කියන්න පුළුවන් මූල 2 ගුණ කිරීම මූල 2. හරි ඊට පස්සේ මූල 3 ගුණ කිරීම මූල 3 කියලා ලියන්න පුළුවන් මේක. එතකොට අපිට මෙතනින් පැහැදිලි වෙන දෙයක් තමයි ඕනෙම සංඛ්‍යා දෙකක වර්ගමූලයෙන් එම සංඛ්‍යාව ලැබෙනවා. ඕනෙම සංඛ්‍යා දෙකක වර්ගමූල දෙක ගුණ කරපුවාම සංඛ්‍යා දෙක ඒ සංඛ්‍යාව හැමෝම ලැබෙනවා. උදාහරණයක් විදිහට වර්ගමූල දෙක ගුණ කිරීම වර්ගමූල දෙක සමානයි 2 වෙනවා. හරිද? ඒක පැහැදිලි. ඊළඟට අපිට තව පුළුවන් ඔයා හිතන්නකෝ ඔයාලට දීලා තියෙනවා වර්ගමූල 125 බෙදීම
වර්ගමූල සාමාන්‍ය වර්ග නිකම්ම 5. ඔයාලට පුළුවන් නේද 125 කියන එක ලියන්න පුළුවන් 25 ගුණ කිරීම 5. ඊට පස්සේ මම 5 තියෙනවා. ඔයාලට ඔක ලියන්න පුළුවන් නේද මූල 25 ගුණ කිරීම මූල 5 බෙදීම 5 කියලා. ඊළඟට ඔයාලට ඔක ලියන්න පුළුවන් මූල 25 කියන්නේ 5යි. මූල 25 කියන්නේ 5යි. මෙතන මූල 5 තියෙනවා. ඒතකොට 5යි මූල 5 බෙදීම 5. එතකොට මොකද කරන්නේ? මේ 5යි කපලා වලට පුළුවන්. අවසාන උත්තරේ මූල 5 විදිහට ගන්න. ඔන්න ඔය වගේ පොඩි සුළු කිරීම් ටිකක් තමයි මෙතෙන්ට ඕනෙන්නේ මේ ಗುಣ කිරීම සහ බෙදීම කියන එකට. අපි බලමු සරල දෙක තුනක් බලමු ගුණ කරනවා වගේ. ඒ ගුණ කරන එකත් ඒ හරි කරන දේ හරිද කියන එක හරියටම එකතු කරපු එක වගේ ඔප්පු කරලා බලමුනේ දන්න සංඛ්‍යා ටිකක් ආදේශ කරලා එහෙම. බලමු 2යි මූල 3 ගුණ කිරීම 5යි මූල 3 සමානයි. මේවයි කරන්නේ මොකද? මේක ගුණ කරනවා මේකෙන් මේක ගුණ කරනවා මේකෙන්. දෙවරක් 5 කීයද? 10. ගුණ කිරීම මූල 3 ගුණ කිරීම මූල 3. එතන එනවා මූල 3 ගුණ කිරීම මූල 3 මම අර කලින් කියව සීන් එක 3යි. දෙවරක් 5 10යි. 10 වරක් 3 30යි. තව අපිට මෙතන අපි ගමු ළඟට මෙතන මූල 3 නැතුව මූල 2 තිබ්බා. අපි ඒත් කරන්නේ මොකද? මේ 3 ගුණ කිරීම මූල 3 ගුණ කිරීම මූල 2 කියන්නේ මූල 6යි. ඇතුලේ තියෙන සංඛ්‍යා ගුණ කරලා කෙලින්ම දාන්න පුළුවන්. එතකොට අපිට මෙතන තියෙන්නේ දෙවරක් 5 10යි. 10 ගුණ කිරීම මූල 6යි. ඒ කියන්නේ 10යි මූල 6යි කියලා උත්තරේ එන්නේ. එතකොට දැන් මේක ආප් එක හරියද කියලා බලන්න. අපි දැන් මේ කරේ මොකද්ද? මේ ಗುಣ කිරීම මේක, මේ ಗುಣ කිරීම මේක. ඒ කරපු දේ මේ උත්තරය ආවා. ඔය උත්තරේ ගත්ත විදිහ හරියද කියලා බලන්න පුළුවන්. අපිට මේවට දන්න සංඛ්‍යා දාන්න. අපි බලමු 2යි මූල 4 ಗುಣ කිරීම 5යි මූල 9. සමානයි. දැන් අර කියන විදිහට බැලුවොත් එimhe 9ක් 4 36. එතකොට 36 මූලය ಗುಣ කිරීම දෙවරක් 5 10යි. බලන්න. එතකොට අපිට මෙතනින් ඒ ක්‍රමය අනුව හදුවොත් උඩ ක්‍රමයේ විදිහට හදුවොත් එහෙම මූල 36 කියන්නේ 6යි. එතකොට මෙතන 10යි. එතකොට අපිට 60යි කියලා එනවා. දැන් නෝමල් ක්‍රමයට හදුවොත් මූල 4 කියන්නේ 2යි. එතකොට දෙවරක් 2 ගුණ කිරීම 5යි මූල 3 9 කියන්නේ 3යි. දැන් බලන්න දෙවරක් 2 4යි 5 වරක් 3 15යි 15 වරක් 4ක් 60යි. එතකොට මොකද වෙන්නේ? සාමාන්‍ය විදිහට අපි දන්න සංඛ්‍යා දාලා ඒව නෝමල් විදිහට සුළු කරලා ගමු උත්තරේ අර අපි කරණීය වල සුළු කිරීම ආශ්‍රයෙන් ගත්ත එකයි සමාන. එතකොට අපි කරණීය වල කරපු සුළු කිරීම සත්‍ය බව ඔප්පෙනවා. එතකොට ගුණ කිරීම ඔය විදිහට. බෙදීමක් ආවොත් මොකද කරන්නේ? අපිට පුළුවන් මෙහෙම බෙදීම මූල 2 වගේ තිබ්බොත් අපිට පුළුවන් මේක උඩ 2 කියන එක අපි ලියන්න පුළුවන් මූල 2 ගුණ කිරීම මූල 2 කියලා. හරිද? ඊට මෙන්න මේ 2 කියන එක ලියන්න පුළුවන් මූල 2 ගුණ කිරීම මූල 2 ගුණ කිරීම මූල 3 කියලා. යට තියෙනවා එතකොට මූල 2ක් තව. එතකොට මේ මූල 2 මේ මූල 2 කවන්න පුළුවන්. එතකොට අපිට එනවා මූල 2 ගුණ කිරීම මූල 3යි කියලා. එතකොට එනවා මූල 2 ගුණ කිරීම මූල 3 කියන්නේ මූල 6යි කියලා. ඒක තමයි සුළු කිරීම. හරිද? එතකොට මම හිතනවා දැන් උතනින් කියන්නේ ඔය පාඩම වල තාත්වික සංඛ්‍යා නැත්තම් රියල් නම්බර්ස් කියලා ඉංග්‍රීසි වලින් කියන ඒ පාඩම උතනින් ඉවරයි. ඒකේ කතා කරන්න තිබ්බේ සංඛ්‍යා පද්ධතියයි කාරණී කියන එකයි තමයි කතා කරන්න තිබ්බේ. ඕකෙන් දැන් අර පොඩි එක්සර්සයිස් එකක් අපි ඉංග්‍රීසි මීඩියම් අයට වෙනමයි සිංහල මීඩියම් අයට වෙනමයි ට්‍රාන්ස්ලේට් කරලා මේවා දෙකකින් අපි දැන් යටින් දානවා මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ YouTube වීඩියෝ එකේ ඒක ඔයාලට කරලා ඒකේ මොන හරි ගැටලුවක් ආවොත් අර ගෲප් එකේ දාන්න පුළුවන්. ගෲප් එකේ නැති අය මේක තව බලන්න ඉන්නවනම් අපි මේකෙත් දාන්නම් WhatsApp group එකේ link එක. ඒකෙන් join වෙලා ඔයාලට තියෙන ප්‍රශ්න දාන්න පුළුවන්. තව ප්‍රශ්න නැතත් සමහරු මේක correction කරගන්න කැමති නම් ඔයාලට පුළුවන්. ඒක කෙලින්ම මේ group එකට දාන්න පුළුවන්. නැත්නම් group එකේ අපි මමයි මනුජය ඉන්නවා. මනුජයගේ numbers වල WhatsApp numbers වලට ඔයාලා කරපු එක
ෆොටෝ එකක් ගහලා දාන්න අපි එක වැරද්දක් තිබ්බොත් එතකොට ඒක අපිට කියලා දෙන්න පුළුවන්. අපි ඒක පොලේක ලියලා හරි හදලා එවනවා. හරි එහෙනම් මෙතනින් මේ පළවෙනි පාඩම ඉවරයි. පළවෙනි පාඩමේ ඇත්තටම මේකෙන් දැන් මේ වගේ එකක අපිට පාස් පේපර් සාකච්ඡා කරනවා කියලා කරන්න දෙයක් නැහැ. ඒතකොට අපි දැන් මේකේ තියරි ටික කියලා දුන්නා. සමහර විට මේකට මෙච්චර වෙලා ගන්න ඕනේ නැතුව ඇති. හැබැයි හරියටම ඔළුවට වැදුනා කියලා මම හිතන් ඉන්නවා. මේකේ අර ප්‍රශ්න ටික කරපුවාම ඇති මේ වගේ පාඩම කරනවා. තව දැන් ඉස්සරහට ඔය තියෙන එක ප්‍රතිශත පාඩම් ඊට පස්සේ අසමානතා පාඩම් වගේ ඒවට අපි විභාග ප්‍රශ්න කරමු. මේවට විභාග ප්‍රශ්න කියලා දෙයක් නැහැ. ඒ කියන්නේ ගණන් ASCII තියෙන පොඩි පොඩි කැලේ තමයි මේ තියෙන්නේ. ඊට අමතරව තව දැන් ඔය පාර්ට් 1 එකේ සාමාන්‍ය පේපර් එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රය වගේ එන්න පුළුවන්. ඔය මොකක් හරි එකක් දීලා ඒකෙන් ලැබෙන උත්තරේ දෙවෙනි කොටස විදිහට අහන්න පුළුවන්. මේක මේ අපරිමේය සංඛ්‍යාවද පරිමේය සංඛ්‍යාවද කියලා. ඒ වගේ වෙලාවකදී ඒක පරිමේයද අපරිමේයද කියලා ඩිටෙක්ට් කරගන්න ක්‍රමය තමයි මම අර කියලා දුන්නේ. ඒ කියන්නේ කිසිම විදියකින් චූටි ලකුණක්වත් එළියට යන්න දෙන්නේ නැති වෙන්න මේ පාඩමේ කිසිම දෙයක් අවුලක් නැති වෙන්න තමයි දැන්ට කරලා තියෙන්නේ. ඒතකොට අර ප්‍රශ්න ටික ඔයාලා ඒ විදිහට කරන්න කරලා මම අර කියපු විදිහට ටික කරන් යන්න. ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. ආයිබෝන්.